අයිබෝන් ඔබ සියලුම දෙනාට. වෘත්තකයෙකුට තමන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කිහිපයක් තිබෙනවා. නමුත් සාහිත්‍යවේදියාට තමන් අතේ තිබෙන අමුද්‍රව්‍ය වන්නේ තමන්ගේ භාෂාවයි. සාහිත්‍යවේදියෙකුට තමන්ගේ නිර්මාණකරණය සඳහා ධ්වනිපූර්ණ බස්වහරකුත් තමන්ගේ හැඟීම් ප්‍රකාශනය සඳහා භාවික ගුණයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලන්ගෙන් පිරිපුන් වුණාට පස්සේ සාහිත්‍යයට හැකියාව ලැබෙනවා සහෘදයාව අපූර්වත්වය කරා රැගෙන යන්නට. අද දවසේ අපි ඔබව අපූර්වත්වය කරා රැගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ආරම්භ කරනවා පොතයි හිතයි වැඩසටහන. ඔව්, අපි අද විශිෂ්ට කෘතියක්, පරිවර්තන කෘතියක් විචාරයට ලක් කරන්නට සූදානම්ෙන් ඉන්නවා. මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තන සාහිත්‍ය කෘතියට හිමි සම්මානය ලබා ගනු ලබන්නේ W.A. අබේසිංහයන්. ඒ මුල් කවය නැමැති පරිවර්තනය කෘතිය සඳහායි. ඉතින් අද දවසේ අපි පොතයි හිතයි වැඩසටහන තුලින් විචාරයන් වලට ලක් කරන්නට සූදානම්ෙන් ඉන්නේ මුල් කවය නැමැති පරිවර්තන කෘතියයි. අද දවසේ අපි කැඳවා ගත්තා අපේ මැදිරියට විචාරකයන් දෙදෙනෙක් මුල් කවය සඳහා විචාරයන් ලබා දෙන්නට අපි හඳුනා ගන්නවා මේ අවස්ථාවේ විචාරකයන්. කැතලින් ජයවර්ධන මහත්මිය ඉන්නවා අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙලා පොතයි හිතයි සමගින් විචාරයන් ලබා දෙන්නට. ඒ වගේම තමයි චින්තක රණසිංහ මහත්මයා ඉන්නවා. ඒ සඳහා විචාරයන් ලබා දෙන්නට බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන මෙහෙයවන්නට සුමුදු චතුරානි ජයවර්ධන ඉන්නවා අපිත් එක්ක. ඔබත් බොහොම ගෞරවයෙන් ආදරයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අපි මේ මුල්ම අවස්ථාව හිමි කරගන්නේ මුල් කවය නැමැති පරිවර්තන කෘතිය සඳහා W.A. අබේසිංහයන් දක්වන අදහස් විමසන්නට. ඇලෙක්සැන්ඩර් ඉසායේවිච් සොල්සෙනිත්සින් කියන්නේ ලංකාවේ පාඨකයන්ට ඒ තරම්ම හුරු නැති නමක්. ඇත්ත වශයෙන්ම මේ නම ටිකක් කියව ගන්නත් අමාරුයි. සොල්සෙනිත්සින්. නමුත් ඇලෙක්සැන්ඩර් සොල්සෙනිත්සින් කියන්නේ පසුගිය සියවසේ අගභාගයේදී රුසියානු නවකතා සම්බන්ධයෙන් නොබෙල් සාහිත්‍ය සම්මානයට පාත්‍ර වුණු දැවැන්ත ලේඛකයෙක්. ඔහු විසින් ලියන ලද විශාල නවකතා සම්භාරය සෑහෙන්න ප්‍රමාණවත් කියලා මා හිතනවා. ඒ නවකතා අතර එක් විශේෂ කෘතියක් තමයි The First Circle යන හිසින් ඉංග්‍රීසි බසට නැගී තිබුණේ. ඒ කෘතිය තමයි මා සිංහල බසට නැගුවේ මුල් කවය හැටියට. ඇත්ත වශයෙන්ම මේ ඉංග්‍රීසි නැගුණු පොත එකම පොතක්, එකම විශාල පොතක්. නමුත් පොතේ විශාලත්වය ගැන සලකලා තමයි අපි සිංහල පරිවර්තනය කොටස් දෙකක් වශයෙන් ප්‍රකාශයට පත් කළේ. මේ නවකතාව විශේෂයෙන්ම ස්ටාලින්ගේ යුගයේ සෝවියට් ඒ කාලේ කියන විදිහට සෝවියට් බුද්ධිමතුන් පීඩනයට ලක්වුණු ආකාරය පිළිබඳව කරුණු දක්වන නවකතාව. විශේෂයෙන්ම ඒ අවධියට අයත් බුද්ධිමතුන්, විද්‍යාඥයින්, ඒ වගේම කොමියුනිස්ට්වාදීන් ඉහළ පෙළේ මේ අය පීඩනයට පත් කළ හැටි මේ අය මර්ධනයට පත් කළ හැටි පිළිබඳව කියවෙන ඉතා විශිෂ්ට නවකතාවක් මේ කෘතිය. මේ කෘතියේ එක තැනක තමයි සොල්සෙනිත්සින් කරන වැදගත්ම ප්‍රකාශයක් සඳහන් වන්නේ. මට මතක හැටියට පසුගිය ශතවර්ෂයේ අගභාගයේදී පමණ අපේ රටේ බුද්ධිමතුන් පවා මේ වැකිය විශේෂයෙන් පාවිච්චි කළා. සොල්සෙනිත්සින් කියනවා මෙම නවකතාවේ එක චරිතයක් මගින් තවත් චරිතයකට කතා කරද්දී සොල්සෙනිත්සින් කියනවා කිසියම් රටක ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ඉන්නවා කියලා කියන්නේ ඒ රටේ තවත් ආණ්ඩුවක් තියෙනවා වගේ කියලා. ඒ කියන ආණ්ඩුව ඇත්ත වශයෙන්ම මේ සොල්සෙනිත්සින් වගේ විශේෂ ප්‍රඥයින් ලේඛකයන් විසින් ඇති කරන ආණ්ඩුවක්. ඒ නිසා තවදුරටත් කියනවා මේ යම් රාජ්‍යයන් ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ ලේඛකයන්ට සලකන්නේ නැහැ. නමුත් ඔවුන් සලකන්නේ අල්ප ලේඛකයන්ට කියලා. මොකද ඇත්තටම ඔවුන් ශ්‍රේෂ්ඨ ලේඛකයන් බයයි. ඉතින් මේ අදහස තමයි එක විදිහකට මේ නවකතාවේ කුළු ගැන්වෙන්නේ. ඊට අමතරව මේ නවකතාවේ විශේෂ කාරණයක් තමයි මේ නවකතාවට පදනම් වෙන කාරණේ කොච්චර නවකතාව විශාල වුණත්
හරියටම දවස් 3ක තරම් කාලයක්. නත්තල් දාට කලින් දවස, නත්තල් දවස සහ නත්තල් දවසට පස්සේ දවස. නමුත් මේ දවස් 3 මැදි කරගෙන ඒ අවධියේ රුසියානු ජීවිතය පිළිබඳව අති විශිෂ්ට විවරණයක් මෙම ලේඛකයා කරනවා. ඉතින් ඒ බඳු නවකතාවක් තමයි සිංහල පාඨකයන්ට මුල් වතාවට කියවන්නට ලැබෙන්නේ මුල් කවි හැටියට. ඔව්. ඔබ ඒ අසා සිටියේ W.A. අබේසිංහ මහතා තමන්ගේ පරිවර්තන කෘතිය වන මුල් කවය නැමැති පරිවර්තන කෘතිය පිළිබඳව දැක් වූ අදහස. ඔබ දන්නවා පොතයි හිතයි වැඩසටහන විචාරාත්මක වට දෙකකිනුත් ඒ වගේම ප්‍රතිචාර වටයකිනුත් සමන්විත වෙනවා. අපි දැන් අවස්ථාව ලබා ගන්නේ පළවෙනි විචාර වටය සඳහා. සුමුදු ඔබට තිබෙන අය සඳහා අවස්ථාව දැන්. ස්තුතියි අමා. මම මුලින්ම යමු වෙන්නේ කැත්ලින් මහත්මිය වෙතට. හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු ඊළඟට මේ මිනිස්සුන්ව පෙළන පීඩකයන් මේවා අපිට පොදු කාරණා අපි හැමෝටම මුළු කෘතිය පුරාම ඒ කෘතිය ඇතුලේ අපි ජීවත් වෙන තරමට හෘද සාක්ෂිය ඇති මිනිස්සුන්ව පෙළන පීඩකයන් මේ කෘතිය ඇතුලේ හම්බ වෙනවා. මේක පරිවර්තනයක් කියනවට වඩා ඒක ඇතුලේ අපි ජීවත් වුණා කියලා කිව්වොත් කැත්ලින් මහත්මිය එකඟ වෙනවද? ඇත්තටම මේ සුමුදු දැන් මුලින්ම මම ඕකට උත්තර දෙන්න ඉස්සෙල්ලා පොඩි කාරණාවක් කියන්න ඕන. ඇත්තටම මම අද තමයි දැනගත්තේ මේකට ගොඩගේ සාහිත්‍ය සම්මානය ලැබුණ බව. මට හිතෙනවා අපේ මෑත කාලීන සම්මාන ඉතිහාසයේ සම්මාන විනිශ්චයට ලැබුණු සම්මානයක් හැටියටත් මම මේක දකිනවා. මොකද මේ වගේ විශිෂ්ට කෘතියකට සම්මානයක් ලැබෙනවා කියන්නේ මම බලාපොරොත්තු නොවුණු දෙයක් වර්තමාන ප්‍රවණතාවන්ට අනුව. ඉතින් දැන් මේ පොත පුරාම තියෙන්නේ මං හිතන්නේ W.A. අබේසිංහයන්ට මම කිව්වේ මුලින්ම අර එතුමාම කිව්වා විශිෂ්ට ලේඛකයෙක් කියන්නේ ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩුවක් තියෙනවා වගේ කියන කතාව. ඕක නිසාම මම කිව්වා අබේසිංහ මහත්තයාට මේක කොහොම හරි පරිවර්තනය කරන්න කියලා. මං හිතන්නේ මේක මම කලින් ඉඳලම කියපු දෙයක්. අනිත් එක මට හිතෙනවා මේක කිසිසේත්ම පරිවර්තනයක් කියලා අපට දැනෙන්නේ නැහැ. මේකේ තියෙන නම් විතරයි අපට ටිකක් ආගන්තුක. එතකොට මෞරිනෝ බන්ධනාගාරය, එතකොට මේ අයගේ නම්. ඉතින් එහෙම මිසක් මේක අපට අපේම කතාවක් වගේ දැනෙනවා, හැඟෙනවා. මොකද විශේෂයෙන්ම මම මේක කතා කරන්නේ මේ පාලක පන්තිය දේශපාලනඥයන් පමණක් මේ අරගෙන නෙමෙයි සමස්ත ජන සමාජයේම ඔබ කියපු හෘදය සාක්ෂිය කියන එක අහෝසි වෙමින් යන කාල පරිච්ඡේදයක් මේ. එතකොට මේක තව මං හිතන්නේ මේ ක්‍රමයට තව අවුරුදු 20ක් 25ක් ගියොත් හෘදය සාක්ෂිය කියන වචනේ තේරුම ළමයි අහන තැනකට තමයි අපි දැන් එන්නේ. ඉතින් මේක තුළ මං හිතන්නේ මේ වගේ පොතක පැවැත්ම අතිශය වැදගත්. මොකද මේ පොත කියවනකම් මේකේ විශිෂ්ටත්වය තේරුම් ගන්න අමාරුයි අපි මේ වචන වලින් කිව්වට. මොකද මේ පොතේ තියෙන වැදගත්ම දේ තමයි මේ පොතේ සාහිත්‍යමය ගුණය. ඒ කියන්නේ කොච්චර වැදගත් පණිවිඩයක් කිව්වත් ඒකේ සාහිත්‍ය රසය නැත්තම් ඒක මිනිස්සුන්ට අවශෝෂණය වෙන්නේ දැනෙනවා හරිම අඩුයි. මේකේ ආරම්භයේ පටන්ම මේ අර මේ මෞරිනෝ බන්ධනාගාරයේ ඉන්න සිරකරුවන් අතර හෝමාරු වන දෙබස් අපි කතා කරන දේවල් වගේ අපිට දැනෙනවා. ඇත්තටම ඒක අපිට ඥානනය කරන්න ඒ දෙබස් කන්න මොන තරම් ප්‍රයෝගී වෙනවද කියන එක ඒක වෙනම ප්‍රශ්නයක්. අපි චින්තක මහත්මයා වෙතට යමු යන්නේ. දැන් සොල්සෙනෙට්සින් කියනවා තමන්ගේ පොත් ගිහිල්ලා රුසියාවේ පළපදියම් වෙච්ච දවසට තමයි තමන් රටට යන්නේ කියලා. මේ ලේඛකයේ හයිය මේ හයිය අපිට ආරෝපණය කරලා ගත්තොත් අපිට මෙහෙම හයියක් තියනවද ලේඛකයන්ට? මොකද්ද වෙලා තියෙන්නේ අපේ ඛේද වාචකේ? අපිට ඉතාලම අඩුයි. يعني ඇත්තටම දැන් මේ පොතෙන් දැන් මේ කියපු අදහස් අනුව මේ අබේසිංහ මහත්තයා කියපු අදහසත් අනුව පේන්නේ ලේඛකයෙක් කියන්නේ ගොඩාක් විඳවන කෙනෙක්. ඇත්තටම ඒ විඳවීම ඔහු විඳවන්නේ රාජ්‍ය මිනිස්සු සමස්ත ශිෂ්ටාචාරය වෙනුවෙන්. ඒක හිතන්නට බැරි විඳවීමක් කියන එක මේ පොත් දෙක බලලා ඉවරනකොට කාටත් වැටහෙනවා. ඇත්තටම මුදු අපිට තියෙන්නේ අපිට එහෙම ලේඛකයෝ ගොඩනගා ගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් අපේ ලේඛකයෝ ලේඛකත්වයෙන් බලාපොරොත්තු වෙන්නේ කීර්තිය මුදලටත් වඩා කීර්තිය සහ ඒගොල්ලන්ට යමක් එකතු කර ගැනීමක්. ඒක අපේ ශිෂ්ටාචාරයේ
ආපු බරපතල ප්‍රශ්නයක් මෑතක. දැන් උදාහරණයක් විදිහට දැන් මේ පොත පරිවර්තනය වෙන්න මෙච්චර කල් ගත වීම මම හිතන්නේ. දැන් මේක අපි දන්නවනේ සෑහෙන කාලයක් ලිය වෙලා 20 වෙනි සියවස නෙවෙයිනේ දැන් ගත වෙන්නේ. වෙන්නේ උනත් අපිට තිබුණු එක බන්ධනයක් තමයි මේ දේශපාලන තහංචිය. ඒක දකුණෙන් මෙන්න වමෙන් දෙන. දැන් අපේ වාමාංශික ව්‍යාපාරය මේක ස්ටැලින්වාදී, ට්‍රොස්කිවාදී, මාෝවාදී නොඑක් වාද වලට බෙදලා තිබුණා. මේගොල්ලෝ කවුරුත් කැමති වුණේ නැහැ මේ කඳවුරු වල තියෙන යථාර්ථය හෙළිදරව් කරන්නට. දැන් හිට්ලර්ගේ අපරාධ, හිට්ලර් කරපු පීඩනයන් ගැන අතිවිශාල ප්‍රමාණයක් සිංහලට පරිවර්තන වෙලා තියෙනවා. ෆැසිස්ට් කඳවුරු වල ජීවිතේ. නාසි ජීවිතේ. හැබැයි ස්ටලින්ගේ මේ ඒහා සමානම යුගය ගැන අපට ඉතාම අඩුවෙන් තමයි මං හිතන්නේ මේක අපේ සිංහල පරිවර්තන සාහිත්‍යයේ මම හිතන්නේ මෑත කේන්ද්‍රස්ථාන දෙකක් තියෙනවා. එකක් 2012 ආනන්ද අමරසිරි කියන විශිෂ්ට පරිවර්තකයා යක්ෂයෝ කාණ්ඩ 3ක්. ඒක 19 වෙනි සියවසේ රුසියාව ඒත් විප්ලවවාදී ව්‍යාපාරයක තියෙන ඛේදවාචකය ඊගාවට W. අබේසිංහ මහත්තයා ගත්ත මේ පියවර. W. අබේසිංහම වුණත් තමන්ගේ ජීවිතයේ සිතපු සමහර දේවල්, කරපු සමහර දේවල් වඩාත් වෙනස් විදියට පරිණත විදියට අවලෝකනය කරලා තමන්ගේ චරිතය වෙනස් කරගත්ත සිතුවිලි වෙනස් කරගෙන මේ බරපතල වැඩේට තමන් අතගහලා තියෙනවා. එතෙන්දී දේශපාලන හිතපක්ෂපාතකම් වලට උඩින් අන්න අර කියන ඔබ අහන ලේඛකයා පරිවර්තකයා ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ. කැට්ලින් මහත්මිය අර බොහොම ලස්සන කතාවක් කියුණා විඳවමින් විඳවන්න ඕන කියලානේ. ලේඛකයා තමන්ගේ විඳවීම තමයි මේ එළියට දාන්නේ කියලා. මේ වාක්‍යයක් ඇතුලේ හැම වාක්‍යයකම තියෙනවා මේ විඳවීම. ඒක පාඨක අපිට බොහොම හොඳට දනවන්න පරිවර්තකයෙක් විදියට අබේසිංහයන්ට හැකි වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම සුමුදු මෙතන තියෙන්නේ ඇත්තටම මුල් කෘතිය කොයිතරම් විශිෂ්ට වුණත් පරිවර්තකයාත් විශිෂ්ට නොවුනොත් අපිට කවදාවත් ඒක දනවන්න බෑ. එතකොට මට හිතෙනවා දැන් ඔබ කියපු එක විඳවමින් කියන එක ඇත්තටම මේ සොල්සෙනිත්සින් කියන ලේඛකයා අවුරුදු 8ක් මේ බන්ධනාගාරගත වෙලා ඉඳලා තියෙන සුරක්ෂා කියලා මං හිතන්නේ විද්‍යා පරීක්ෂණ ආයතන. ඒ කියන්නේ මේ පොතේ තියෙන මෞරිනෝම වගේ තමයි අපිට දැනෙන්නේ. හොඳ කඳවුරක් කියලා කියන්නේ අනිත් හොඳ කියන්නේ මෙහෙමයි ඒගොල්ලන්ට පොඩි නිදහසක්, චූටි නිදහසක් තියෙන එහෙම කඳවුරක්. ඉතින් මේක මං හිතන්නේ මේ බිඳවුණු තරමින් හැම එක්කෙනාටම මේක කරන්න බෑ. මේකට බිඳවීමත් ඒ Taman තුල තියෙන මම ඒක ඊටාම කෙටියෙන් කියන්නේ ප්‍රතිභාව කියලා. මේ ප්‍රතිභාව කියන එක නැතුව මොනම දෙයක්වත් කරන්න බෑ කියලා මම අවංකවම විශ්වාස කරනවා. මේකෙන් අර්ථ ගැන්වෙන්නේ මොකද්ද කියන එක ගැන විවිධ විවාද තියෙනවා ප්‍රතිභාව කියන එකට. නමුත් මේ ප්‍රතිභාවකින් තොරව මේ වැඩේ කරන්න බෑ. කියන්නේ ඇත්තටම මේ පොත් දෙක කියවුවාම සොල්සෙනිත්සින් කියන ලේඛකයා මොන තරම් දැවැන්තයිද කියන පුදුමාකාර ප්‍රශ්නේ අපට එනවා. අපට මෙහෙම දැවැන්ත ලේඛකයෙක් හොයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් අපිට ඉතුරු වෙනවා. චින්තක මහත්මයා මට හරි ප්‍රශ්නයක් මේ පොත කියවද්දි දැන්නු දෙයක්. ඇයි මේ සමාජවාදීන් ඒකාධිපතිවාදීන්ව ප්‍රිය කරන්නේ? මොකද්ද මේකට ඔබතුමා හිතන විදියට පිළිතුර? දැන් මාෝ සේතුනුත් එහෙමයි. ස්ටාලිනුත් පෙන්නගෙන එනවා ඔහු විරුද්ධයි හිට්ලර්ට කියලා. නමුත් කියනවා පසු කාලීනව හිට්ලර් අනුකරණය කරනවා කියලා. මාෝ සේතුනුත් එහෙමයි. මොකද මේ සමාජවාදීන් ඒකාධිපතිවාදය ප්‍රිය කරන්නේ? සෑම බලයක්ම යම් තැනකින් එහාට ගියාම සමාජවාදය වේවා, ධනවාදය, ජාතිකවාදී වෙනත් ඕනෑම වාදයක් ඉවර වෙන්නේ අන්‍යයන් පීඩනයට පත් කරන කුරිරු තැනකින්. ඒක අපි රුසියාවේ දැන් 917 ඇති වුණු විප්ලවය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය ගැන විශාල බලාපොරොත්තුවක් ලෝකෙම තිබ්බ තැන. නමුත් 17 විප්ලවය ඇති වෙලා 920 වෙනකොටම ලෙනින්ගේ අභාවය සිද්ධ වෙගෙන යන කාලය තුලම පක්ෂය ඇතුලේ බලය විශාල අර්බුදයකට ලක් වෙලා ස්ටාලින් ඒ බලය අතපත් කරගෙන 27 වෙනකොට ට්‍රොස්කි සහ වාම විපක්ෂී වත් කරලා දානවා. එතකොට ඒ සොට යන්න වෙනවා රටින්. ඊට පස්සේ දිගින් දිගටම ඔබ ඔය කියන බලය එක් පුද්ගලයෙක් වටා සහ විශේෂ වශයෙන් නිලධාරි තන්ත්‍රයක් වටා තමයි වර්ධනය වෙන්නේ. එතකොට ඒක අවසන් වෙන්නේ ෆැසිස්ට් වදකාගාරවලට හා සමාන වදකාගාර රුසියාවේ සෝවියට් දේශය තුල ඇති වෙලා. එතකොට දැන්
ෂොලහෝ මිහයි ෂොලහෝ ගත්තත් චිංගිස් අයිත්මාතෝ ගත්තත් මේක වෙනස් මුදු පැත්තකින් ඔවුන් මේ රාජ්‍යයට සපෝට් එකක් උදව්වක් කරනවා. හැබැයි ඔවුන්ගේ කෘතිවල පවා මේ බලයේ කුරුභාවය සෙවණැල්ල තියෙනවා. හැබැයි සොලසෙනෙට්ස් එතනින් සම්පූර්ණ වෙනස් වෙලා ඔහු මුළුමනින්ම වගේ මොකද ඔහු අර කිව්වා වගේ තුමිය කිව්වා වගේ ඔහු හිරකරුවෙක් විදියට ඉන්නවා. හිරගෙවල් වල වර්ගීකරණ දැන් මේ නිදහස් වැසියෝ ඉන්නවා. ශ්‍රම කඳවුරු වෙනම තියෙනවා මේ පොතේ තියෙන විදිහට ශ්‍රම කඳවුරු වල විශාල වශයෙන් පීඩනයට ලක් වෙනවා. දැන් දැන් අපිට මතක් වෙනවා 19 වෙනි සියවසේ රුසියාවේ මිනිස්සු ගෙනිච්ච සයිබීරියන් වද කඳවුර ඒ ගැනත් දිවිලා තියෙනවා ඩොස්ටෝස්කිගේ මේ මළගේක සටහන් කියලා සිංහලෙන් පරිවර්තන වෙච්ච පොත අපි දන්නවා GSB සේනානායකයන් පරිවර්තනය කළේ ඒ වද කඳවුර සමාජවාදයේ යටතේ නැවතත් ගොඩ නැගිනවා. දැන් මේකට සමහර විරුද්ධයි මේ සමාජවාදී කියනවාට. ඒගොල්ලෝ කියන්නේ මේක ස්ටැලින් වාදය, ට්‍රොස්කි වාදය මෙහෙම නෙවෙයි කියන එක දැන් මේ මාතේ මේ තියෙන පොත්වල රුසියන් විප්ලවය ගැන කතා කරලා තියෙනවා ඩේවිඩ් නෝත් වගේ ප්‍රඥයෝ. නමුත් දැන් අපිට ඒක කියන්න බෑ අපි ඒක දැක්කේ නෑනේ. ඒ නිසා අපිට පේන්නේ මේ සියලු වාදවල කෙලවර තියෙන්නේ බලහත්කාරී ලෙස මිනිස්සු පීඩනයටපත් කිරීමක් කියන කාරණේ. අපි කියවා ගනිමින් සිටින්නේ ආචාර්ය W.A. අබේසිංහයන්ගේ මුල් කවය කියන මේ කෘතිය බිහි වෙලා ෆස්ට් සර්කල් කියලා ලෝකේ පුරා බොහොම ජනප්‍රියත්වයට පත්වෙච්ච පොතක්. නමුත් ලංකාවට එන්න බොහොම පරක් වෙනවා. අබේසිංහයන් පවා බොහෝ කාලයක් ගත කරනවා මේ පරිවර්තනය කරම්දෝ නොකරම්දෝ. එහෙම නැත්නම් එකවරක කරමින් නවත්වමින් නැවත වෙන පොත්වලට යමින් එතුමාත් බොහෝ කාලයක් ගත කරනවා මේ පොත අප අතට පත් කරන්නට. මේකට හේතු කාරණා අපිට මෙහෙම ලඝු කරලා කතා කරන්න බෑ. එතුමා මේ කෘතිය අපිට එන්නට මෙහෙම පරක්කු වෙන්නට බලපාපු අතීත කතාවක් තියෙනවා. අපි මේ අතීත කතාව සොයාගෙන යන්නේ. බලය පිළිබඳ කතාව. බලය කොහොමද ඒකරාශී වෙන්නේ? ආණ්ඩුවක් කොහොමද ලේඛකයෙක් තමන්ගේ ආණ්ඩුව යටතේ පාලකයෙක් විදියට ඒ ලේඛකයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ? මෙන්න මේ වගේ බොහෝ කරුණු කියවා ගන්නට නම් ඔබ මේ පොත කියවිය යුතුමයි. අපි ඔබට ආරාධනා කරනවා මුල් කවිය කාණ්ඩ දෙකකින් සමන්විතයි මේ කෘතිය කියවා ගන්න කියලා. අපි දෙවෙනි විචාර වටයටයි යාමට සූදානම් වන්නේ. ස්තුතියි සුමුදු. අපි පළවෙනි විචාර වටය මෙලෙස අවසන් කරනවා පොතයි හිතයි වැඩසටහනේ. අපි දෙවෙනි විචාර වටයට යන්නට පෙර කෙටි විරාමයක් ලබා ගන්නවා. අපි දැන් සූදානම් වෙන්නේ දෙවැනි විචාර වටය ආරම්භන්නට. අපි අද කතා කරමින් සිටින්නේ මුල් කවය නැමැති පරිවර්තන කෘතිය පිළිබඳවයි. W.A. අබේසිංහයන් අතින් ලියවන සුමුදු ඔබට අවස්ථාව තිබෙනවා දෙවැනි විචාර වටය ආරම්භන්නට. කැට්ලින් මහත්මිය දැන් W.A. අබේසිංහයන්ගේ මේ පරිවර්තන කාර්ය ගැන අපි පොඩ්ඩක් කතා කරොත් එතුමා වේලාසන කොක්කු ඇවිත් මැඩම් මාවෝ එතකොට ප්‍රේමය සහ යුද්ධය මට මතක විදිහට මේ වගේ කෘති කිහිපයක්ම රුසියන් සාහිත්‍යයෙන් අපට රැගෙන එනවා. හැබැයි මේ පොත ඒ අතර එතුමා අපිත් එක්ක කතා කරන මේ කාල පරාසවලදී කියනවා මම පොතක් කරමින් ඉන්නවා හැබැයි පොඩ්ඩක් පැත්තකින් තියනවා කියලා. ඔබතුමිය හිතන්නේ මේ වෙලා තියෙන සිද්ධියමද මේ පොත ඇතුලේ කතා කරන සිද්ධියමද ආචාර්ය W.A. අබේසිංහයන්ටත් වෙන්නේ? මෙහෙමයි සුමුදු ඇත්තටම ඔය දැන් ඔබ කියපු එක ඔය දෙබස අබේසිංහ මහත්තයා අතරත් සිදු වෙලා තියෙනවා. එතුමා කිව්වා මේ පොත මං කොහොමද යන්නේ පුළුවන් තරම් ඉක්මනට කරන්න කියලා මම කිව්වේ. අනිත් එක මෙහෙමයි මේක ලේසි වැඩක් නෙමෙයි. මේ පොත කියන්නේ පිටු 1000 සිංහල පොතේ පිටු 1000 ගණනක් තියෙන 1100ක් වගේ ගණනක්. ඉතින් ඇත්තටම මේ 1172ක්. ඉතින් ඒක මම කියන්නේ මේක දැවැන්ත කාර්යයක්. අනිත් එක මේ දැවැන්ත කාර්යය ඇත්තටම මේ දවස් 3ක් ඇතුළත මේ වගේ දෙයක් මේක කෙනෙකුට හිතා ගන්න බැරි තරම් මේ සුවිශාල කාර්යයක්. අනිත් එක තමයි මේ කියන්නේ මේකේ මේ තියෙන අර්ථය නොමරා මෙහෙම පරිවර්තනය කරන්න පුළුවන් අය ලංකාවේ ඉන්නේ ඉතාම අතලොස්සයි. ඒක අපි පිළිගන්න ඕන. මොකද පරිවර්තන කෘති ඕන තරම් බිහි වෙනවා. නමුත් ඒ කියන්නේ සාධාරණ. ඇත්තට ලේඛකයාටත් මේ මුල් ලේඛකයාටත් මේ සිංහල පාඨකයාටත් සාධාරණයක් ඉෂ්ට කරන පරිවර්තන තියෙන්නේ අතලොස්සයි. දැන් මේ පොත ඇතුලේ තියෙන මේ සම්පූර්ණ කතාව බුද්ධිමතුන්ට වෙන ගැටලුවනේ. ඇයි පාලකයන් බුද්ධිමතුන්ට මෙච්චර බය?
දැන් මෙහෙමයි දැන් බුද්ධිමතුන් කියලා මෙතන ඇතර අපි අදහස් කරන්නේ මේකේ ඉන්න හුඟක් චරිත ඉංජිනේරු නැත්නම් ලේඛකයෝ ඒ වගේ නොඑක් ආකාරයෙන් නව නිර්මාණ නොඑක් ආකාරයෙන් නිපදවන අය. එතකොට ඇත්තටම පාලකීන්ටත් ඕන කරන්නේ නව නිර්මාණ තමයි. හැබැයි ඒගොල්ලන්ගේ රාමුව තුළ දැන් මේ මුළු කතාවම දිවෙන්නේ දුරකථන සංවාදයක් අහලා ඒ වෙන කෙනෙක් කරන සංවාදයක් අහලා කටහඬ පටිගත කරගන්න පුළුවන් යන්ත්‍රණයක් හදන්න පුළුවන්ද කියන කාරණය මත. එතකොට දැන් ඒක සඳහා මුළු රාජ්‍ය යන්ත්‍රණයම සිරගෙවල් යාන්ත්‍රණයම ස්ටාලින් විසින් පොළඹවනවා යොදවනවා. එතකොට ඇත්තටම බුද්ධිමතුන් කියන පිරිසෙන් ඇත්තටම ගත්තාම නිදහස් චින්තකයන් කියන පිරිසට තමයි සෑම විටම සමාජවාදයත් ධනවාදයත් ජාතිකවාදයත් සියලු දෙනාම බය වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් ග්‍රීසියේ හුඟක් දැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතැම් සුගයේ තිබුණත් ඒක ඇතුළු හිටපු නිදහස් චින්තකයා වන සොක්‍රටිස්ට සිද්ධ කරනවා නේ. එතකොට දැන් ඒ සොක්‍රටිසියානු මරණය ලෝකයේ ශිෂ්ටාචාරයේ හැම කාලෙම සිද්ධ වෙනවා. ඒ සොක්‍රටිසියානු මරණයක් ගැන තමයි ඇත්තටම මේ සොලසෙනිට්ස්ගේ පොතෙත් කියන්නේ. දැන් ඒක 19 වෙනි සියවසේ සාර්ගේ වේශයෙන් එනවා. ඒක 20 වෙනි සියවසේ හිට්ලර්ගේ හරි ස්ටාලින්ගේ වේශයෙන් එනවා. 21 වෙනි සියවසෙත් ඒක විවිධ වේශවලින් විවිධ රටවල් වල සැරිසරනවා. එතකොට යම් ආකාරයකට ගත්තට පස්සේ අපට ලිබරල්වාදී තත්ත්වය තුල විතරයි සාපේක්ෂ හෝ මිනිසුන්ට සාකච්ඡා කරන්නවත් යම් දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා දැන් ඇත්තටම අපි ගත්තොත් මෙතෙන්දි මතක් කරනවා නීත්ෂේ වගේ දාර්ශනිකයෝ දැන් අපේ රටේ හුඟක් මේවා සාකච්ඡා නොවන සුමුදු ආමාශික ව්‍යාපාරයේ ස්ටලින්වාදී ට්‍රොස්කිවාදී මේ හැම දෙයක් තුළම දැඩි බල ව්‍යාපෘති තිබුණා. අපේ ලේඛකයෝ විචාරකයෝ මේ බල ව්‍යාපෘති වල දැඩිව හිටියා. දැන් මහාචාර්ය සුචරිත ගම්ලත් වගේ ප්‍රබුද්ධයෙකුට පවා සොල්සෙනිට්සිත් හෝ ඩොස්ටෝයස්කි ගැන ලොකු සාකච්ඡාවක් මම දැකලා නැහැ කොතනවත් කරනවා. මොකද ඒගොල්ලෝ සියලු දෙනාම අර තමාගේ කෝණය තුල තමාගේ බල රටාව තුල විතරයි මේ දේවල් බැලුවේ. දැන් අපේ යුගයේ අපිට තියෙනවා දැන් මීට වඩා ගොඩක් දේවල් මේ පළල්ව බලන්න. තව වැරදි මතයක් තියෙනවා මේ පැරණි පොත් පරිවර්තනය කරනවා. ඒ වගේ මතයක් මේ රටේ පැතිරලා තියෙනවා. මම දැක තරුණ පිරිස්ව සමහර ප්‍රකාශකයෝ Facebook එකකින් කතා කරනවා. මේවා ගැන විශාල වැරදි. පැරණි වෙන්නේ පොතක් කාලය අනුව. මම හිතන්නේ මේ යුගයේ ආනන්ද අමරසිරි, W අබේසිංහ වගේ පරිවර්තකයෝ මේ මුහුණ දීලා ඉන්නේ මේ සමස්ත ශිෂ්ටාචාරය අපට උරුම කර දීමේ දුෂ්කර අරගලය. දැන් විශ්වවිද්‍යාල ප්‍රමුඛ බුද්ධිමය ප්‍රජාව මේවා ගැන හාංක විසියක්වත් නොදන්න ලෝකෙක. මම හිතාව ඉමින් කියලා දැන් මම යෝජනා කරමින් ඉන්නේ මේ පොත් දෙක අපේ මේ සිලබස් වලට යොදන්න කියලා මේ විශ්වවිද්‍යාලේ මේ වගේ තව අපිට තියෙන්නේ 14යි. ඉතින් මේවා ඔස්සේ තමයි අපිට රටක් ගොඩනගන්න පුළුවන්. මේ අය මේ අබේසිංහයන් මෙතෙන්දී දායකත්වය දීලා තියෙන්නේ කිසිදු දෙයකට නෙවෙයි සුමුදු මේ ලාංකීය ශිෂ්ටාචාරයේ ඉස්සරහට ගෙනියන්න. ජාතික වීරයෙක්ගේ වැඩක් මේක අවංකව. ජාතිවාදී කෝණයකින් නැතුව එහෙම නැත්නම් ජාතිකවාදී කෝණයකින් නැතුව නැත්නම් ධනවාදී කෝණයකින් නැතුව මේ මොන කෝණයක්වත් අල්ලගන්නේ නැතුව ලේඛකයෙක්ගේ පැවැත්ම සටහන් කරනවා කිව්වොත් මේ කෘතිය ඇත්තටම සුමුදු මං හිතන්නේ මේ වාද කියන එක වාදී කියන කැලල හලන්න ඕන කියලා මං විශ්වාස කරන්නේ. මොකද මැද ඉඳන් ඉන්නකොට තමයි වටේම පේන්නේ. ඒ කියන්නේ කොනකට ගියොත් ඇත්තටම පේන්නේ එක පැත්තයි. ඉතින් ඒක එකම දේ මේකේ වාද ඇත්තටම කියනවා මෙතන වාද මොනක්වත් නැහැ. මෙතන තියෙන්නේ මේ සමාජ දේශපාලන යථාර්ථයක්. ඇත්තටම මේ සමාජ දේශපාලන යථාර්ථය කියන්නේ සාහිත්‍යමය පැත්තෙන් සාහිත්‍යමය කෝණයෙන් ගන්න පුළුවන් විශිෂ්ට ලේඛකයෙකුට විතරයි. මම හිතන්නේ ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින් කියන්නේ විශිෂ්ට ලේඛකයෙක් කියලා කියන්න ඔහුගේ වෙන අනිත් එක පොතක්වත් නැතුව මේ පොත විතරක් කියවුවම ඇති කියන එක මට හිතෙනවා. මේක කියවුවහම අපට සමස්ත සොල්සෙනිට්සින් නිර්මාණය වෙනවා අපි තුළ. මේක තමයි ඇත්තටම මේ ලේඛකයා කියන්නේ ඔහුටයි. ඔහු කියන අර කතාව හරි විශිෂ්ටයි. මේ ඇත්තටම ලේඛකයින්ට සෑම රාජ්‍යයක්ම බයයි තමයි. කිර්ගීසියාවේ තියෙන ලොකුම පිළිමේ තමයි අයිත්මාතවගේ පිළිමේ. අයිත්මාතවට කියනවා අගමැතිකම ගන්න කියලා. ඔහුයි බෑ කියන්නේ. කොහොමද වෙනස? ඔය දැන් අයිත්මාතවගේ පියා වුණත් මේ ස්ටලින්වාදී මර්ධනය තුළ ඝාතනයට මේ කතාවත් එක්කම සම්බන්ධයි. ඔව්. මොකද මේ සාහිත්‍ය කරුවෙක් දැන් ඔය කියපු කතාව අනුව
ඔහුට යන්නම බැරි තැන තමයි ඒක ඇත්තට ගත්තාම මොනියම් ආකාරයක රජමැදුරක්. මම කියන්නේ කුමන ආකාරයක කුමන රටක හෝ ඔහු නිතරම ඉන්නේ මේ අභිප්‍රේරණයෙන් ඉන්නේ මේ බලය කියන සංකල්පෙත් එක්ක පොරබද. බලය කියන්නේ මේක ආණ්ඩුව රාජ්‍ය බලය නෙවෙයි. සමහරට පවුල ඇතුළේ තියෙන බලය වෙන්න පුළුවන්. ස්ත්‍රී සහ පුරුෂයා අතර තියෙන බලය වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම මාදිලියක බල මාධ්‍යයක් වෙන්න පුළුවන්. දැන් නීට්ෂේ තමයි මෙතන හුඟක් දේවල් කතා කරලා තියෙන්නේ. දැන් ඔහු කියනවා මේ දැන් මාක්ස්වාදය නගිනවා යුරෝපයේ. උඩට එනකොට එයා කියනවා මේ ඒ එන මූණු වලින් මට පැරණි පොලිස් බල්ලාගේ මූණ නැවත පේනවා කියලා. ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ සාර්ගේ මූණ ස්ටැලින් තුලින් පේනවා කියන එක තමයි මේ කියන්නේ. දැන් මේක තමයි සෑම විටම වෙන්නේ. දැන් ඒ බලය ලබා දුන්නට පස්සේ තමයි අර කිව්වා වගේ මිනිස්සුන්ම සැබෑ ස්වරූපය අපිට වුණත් මේක විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට බලය ලැබීමෙන් පසුව මිනිහෙකුට පුළුවන් නම් කිසියම් ආකාරයක හොඳ මට්ටමකින් අන්න එතන ඔය කියන මානවවාදය මානවීයභාවය තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් මෙතන මේ කතාව විවර කරනකොට එක පුද්ගලයෙකුට කියනවා උඹ නිදහස් කරනවා ඔක්කොම කරනවා මේ මයික් එකක් හදන්න මේ උද්‍යානවල බංකුවල පිටිපස්සේ තියලා මිනිස්සු කතා කරන්නේ. එයා ඒක ප්‍රතික්ෂේප කරලා තව මිනිස්සු 3-4000ක් හිරේ දාන්න ඕනේ. ඔමාව හිරේ දාන්න කියලා. දැන් ඒ වගේ චරිත ඉතිහාසයේ වීර චරිත. ඒ කියන්නේ වචන ඇතුලේ මහ කතා ගොඩක් හංගනවා. ඒ කියන්නේ ඒ වගේ චරිත අර ඇත්තටම බලයට අභියෝග කරන චරිත. ඉතින් ඒකෙන්ද මම හිතනවා මේ අපි තේරුම් ගන්න ඕන මූලික කාරණේ තමයි අපිට අනාගත හොඳ මිනිස්සුયો ගොඩනගන්න නම් මේ වගේ දේවල් එන්නත් කරන්න පුළුවන් ශිෂ්‍ය පරම්පරාවක් තරුණ පරම්පරාවක් ප්‍රමාණයෙන් කුඩා වුණා. අපිට ගන්න පුළුවන් නම් මේ සාහිත්‍යයේ අර්ථය පවතින ඒවා තුල මිස මේ සම්මාන උල්වලවත් බැන අඬගසා ගැනීම කාටා ගැනීම අපහාස උපහාස ඒවා කිසිම නිරර්ථක දේවල්. ඇත්තටම ඒවත් නැවත මොකද්ද මේ සම්මාන උල්වල මේ කරන්නේ? බලය පිළිබඳ කාරණේ මේ ප්‍රතිනිෂ්පාදනය කරන්නේ. අපි නිෂ්පාදනය කරන්න ඕනේ මනුෂ්‍යත්වයේ සහ යථාර්ථය පිළිබඳ කාරණේ. අන්න ඒකට කියපු අයිඩියල් පරමාදර්ශී පරිවර්තනයක් තමයි මෙතුමා කරලා තියෙන්නේ. ඇත්තටම මේ කැට්ලින් මහත්මිය මේ දැන් මේ පොත කියවද්දී දැන් චින්තක මහත්මයා මතු කරා මේ බුද්ධිමතුන් පවා මේ පොත ප්‍රතික්ෂේප කරනවා. එතකොට තමන්ව ප්‍රතික්ෂේප කරගැනීම තමන්ට තියෙන ගැටලුව තමන්ව මගහැර යාමක් වගේ දෙයක් පේනවා. මෙහෙමයි මේ සුමුදු මේක සමහර ප්‍රතික්ෂේප කරනවා කියන්නේ මෙහෙමයි. ඔක අර බුද්ධ වර්ගයේ තියෙනවා මට මේ මතකයි ගාතාවක්. සුනිල් දියපිරුණු විලක් තියෙද්දී සිරුරේ මලවැකි කියන්නේ ජරාව ගාගත්ත මිනිහෙක් ඒ විල දිහා බල අහක බලාගෙන යනවා නම් විල මොකද කරන්නේ? ඉතින් මං හිතන්නේ මෙන්න මේ ප්‍රශ්නේ තමයි ලංකාවේ විශිෂ්ට සාහිත්‍යකරුවා පරිවර්තකයාට තියෙන්නේ. මේක දිහා බල දැක්කේ නැහැ වගේ ඉන්නවා නම් මොකද කරන්නේ? නේ? ඇත්තටම අපි අද දකිනවා මේ තරම් හොඳ විශිෂ්ට පොතක් ආවත් ඇත්තටම මේක ගැන මොකද්ද අපිට මාධ්‍ය වලින් මේ වගේ දේවල් අපි හිතමු මුද්‍රිත මාධ්‍යයෙන් හෝ විද්‍යුත් මාධ්‍යයෙන් හෝ මේ වගේ පොතක් ගැන කතා කරන්නේ. මේ අවකාශයක් විවර කරන්නේ නැත්නම් මොකද පාඨකයාට මේක ඔහු ඥානනය කරන්න පාඨකයා ඥානනය කරන්න මේක අතිශයින් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ දෙයක්කට අවකාශයක් විවර නොවන සමාජයක් කියන්නේ මේ පොත් ප්‍රාක් ඇතුලේ පොත් සාප්පු ඇතුලේ තියෙන්න ඕන පොත් නෙමෙයිනේ. මේවා සමාජගත වෙන්න ඕන. ඒකට බුද්ධිමතුන්ගේ විචාරකයන්ගේ කාර්යභාරයක් තියෙනවා. ඒකට අවකාශයක් විවර කරන්න. ඉතින් නැත්තම් මොකද කරන්නේ? අර විල වගේ තමයි. අපි කතා කරමින් සිටින්නේ ආචාර්ය W.A. අබේසිංහයන් විසින් පරිවර්තනය කරන ලද මුල් කවය කියන කාණ්ඩ දෙකකින් යුත් කෘතිය ගැන පරිවර්තන කෘතිය ගැන බොහෝ කරුණු කාරණා සාකච්ඡා වුණා. අපිට අපි දෙස නැවත හැරී බලන්නට අපට බලය ලැබුණොත් අපි මොන විදියට හැසිරෙයිද? ඒ බලය විසින් අපි මොන විදියට අපේ ජීවන ගමන තීන්දුව කරයිද? පාලකයන් කොහොමද බුද්ධිමතුන් දිහා බලන්නේ? බුද්ධිමතුන් කියන්නේ මොන වගේ කොට්ටාසයක්ද? ඔවුන්ගෙන් පාලකයා වැඩ ගන්න හදන්නේ කොහොමද? මෙන්න මේ වගේ බොහෝ කරුණු කාරණා ඇතුළත් ග්‍රන්ථයක් සියවසක් සම්භාවනාවට පාත්‍ර වෙච්ච කෘතියක් බොහොම පරක් වෙලා අපි අතට ඇවිත් තියෙනවා.
ඉතින් ඔබට ආරාධනා කරනවා මේ කෘති දෙක කියවා ගන්න කියලා. අපි ප්‍රතිචාර වටයට යාමටයි සූදානම් වන්නේ. ස්තුතියි සුමුදු. විශිෂ්ට ලේඛකයෙකුගේ වගකීම වන්නේ ශිෂ්ට සම්පන්න, සදාචාරාත්මක සම්පන්න දේශයක් බිහි කිරීමයි. ඒ සඳහා සාහිත්‍යවේදියාට මාධ්‍ය අවශ්‍ය වෙනවා. ඒ මාධ්‍ය මෙහෙවරයි පොතයි හිතයි තුලින් අපි මේ සිදු කරමින් පවතින්නේ අපි පළවෙනි විචාරක වටයත් දෙවනි විචාරක වටයත් මේ ආකාරයෙන් අවසන් කරනවා. ප්‍රතිචාර වටයටයි අපිට යන්නට තිබෙන්නේ. අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් සම්බන්ධ වෙනවා. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ පොතයි හිතයි සමගින්. හෙළේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන්. ඒ දකුණේ ප්‍රඥා. අපි මේ වන විට මැදිරියට කැඳවා ගත්තා වයඹ ප්‍රඥාව. ඒ තමයි W.A. අබේසිංහයන්. ඔබ බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. අද අපි විචාරයට ලක් කරමින් සිටින්නේ මුල් කවය නැමැති පරිවර්තන කෘතියයි. එහි කතුවරයා වන්නේ W.A. අබේසිංහයන්. අපි සූදානම් වෙනවා ඔහුත් සමග කතා කරන්නට. අපි ලබා දුන් විචාරවලට ඔහුන්ට දක්වන්නට තිබෙන ප්‍රතිචාරය කුමක්ද කියා දැනගන්නටයි මේ සූදානම් වෙන්නේ. සුමුදු ඔබට තිබෙනවා ඒ සඳහා අවස්ථාව දැන්. W. අබේසිංහයන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් මැදිරියට පිළිගන්න ගමන් ඔබතුමාව දැන් අවුරුදු 17ක 18ක වගේ කාලයක් තිස්සේ අපි කතා බහ කරනවානේ. මේ කතා බහ කරන කාලය ඇතුළත ඔබතුමා මට කියනවා මෙහෙම පොතක් තියෙනවා සුමුදු මේක පරිවර්තනය කරන්න ඕන. නමුත් දැන් මේ මහා කාලයක් ගත වෙලා ගියා. මේ විචාරක දෙපළම ඒ ගැන මතක් කරා. මොකද මෙච්චර පමා වුණේ මේ කෘතිය කරන්නට? හුඟක් කල් පෙරම්පරලා තමයි මේ පොත පරිවර්තනය වෙන්නේ. ඒකට ඉතින් හේතු රාශියක් තියෙනවා. ප්‍රධානම කාරණේ තමයි මේකේ තියෙන දුෂ්කර භාවය. හරි විශාල කෘතියක්. ඒ විශාලත්වයට වඩා මම මේ කාලය තුල කල්පනා කළ දෙයක් තමයි මේ පොතෙන් කියන්න හදන මේ පණිවිඩය ග්‍රහණය කරගන්න පුළුවන් තරම් මේ සමාජයක් අපේ රටේ ඉන්නවද කියලා. මේක ඇත්තටම මේ මොන ආකාරයෙන් සඳහන් කළත් දෙපළ සඳහන් සාකච්ඡා කරා වගේ මේක මේ රටේ බුද්ධිමතුන්ට විසින් ග්‍රහණය කරගත්ත යුතු විශ්ය කරගත යුතු කෘතියක්. ඉතින් ඔවුන් එහෙම කරයිද කියන හැඟීම තමයි මගේ මාතෘ දිකරම තියෙන විශේෂයෙන් දැන් ඇත්තටම මේ පොතේ සඳහන් කරන දැන් අපි ඇත්තටම මේ මම හිතන හැටියට මේ ලංකාවේ තුල අපේ සාහිත්‍ය තුල විශේෂයෙන්ම ස්ටාලින් කියන්නේ මොනතරම් කුරූර මිනිහෙක්ද. ඒ කියන්නේ ස්ටාලින් කියන්නේ මොනම තවත් ආකාරයක හිට්ලර් කියන්නේ නෙමෙයිද කියන කාරණේ කොහොමද මේ රටට කියන්නේ? කොහොමද මේ රටේ සමාජවාදී කියන මිනිස්සුන්ට කියන්නේ? ස්ටාලින්ට කවුරුත් එහෙම කියන්නෙත් නෑ. කියන්නෙත් නෑ. ඉතින් මට මතකයි මම පොඩි අමතර කතාවක් කියන්නම්. මේ අපි මම කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙක් කියලා හිටියේ. කවුරුත් දන්න දෙයක් ගන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් ඒ කාලේ මට මතකයි සමාජ පක්ෂයේ මේ අපිට පාර ගහන ස්ටාලින් වාදියෝ කියලා. මට මුල් කාලේ මට තේරුණේ මොකද මේ පාර කෙවි හේතුව මොකක්ද කියලා. කාලේ ගියාට පස්සේ තමයි ඇත්ත වශයෙන්ම මට හැඟීමක් ඇති වුණේ මේ අපි ඉඳලා තියෙන මහා බරපතල මේ අර්බුදයක බරපතල මේ පසුබෑමක ඉඳලා තියෙන්නේ. ඇත්තටම මේ කාරණා තේරුම් ගන්න පටන් ගත්තේ පස්සේ. ඊට පස්සේ මට මම දැන් ඒකත් බෞද්ධ කාරණේ මිනිස්සු මොන ආකාරයෙන් සාකච්ඡා කළා කමන්නේ. මම කොමියුනිස්ට් පක්ෂේ හිටියට මගේ ගෞරවයත් වශයෙන් ඒ කාලේ ඇති වුණේ සමාජ පක්ෂවල. මොකද මේ නොඑක හේතු නිසා මේව කතා කරන දේශපාලන මේ ප්‍රශ්න වෙනවා. ඉතින් ඇත්තටම ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ මේ ස්ටාලින් කියන්නේ තවත් හිට්ලර් කෙනෙක් කියලා. දැන් පහුගිය කාලෙම පරිවර්තනය කළා මේ මැඩම් මාව්. දැන් මැඩම් මාව් ඒකෙදි පෙනී යන දෙයක් තමයි මේ කවුද මේ මාව් සේතුන් කියනවා තමන් මේ වැඩ කරන්න හදන්නේ තමන්ගේ ආදර්ශවාදී හිට්ලර්. ස්ටාලින් කියනවා මාත් මේ වැඩ කරන්නේ හිට්ලර් මේ හැටියට වාගේ කියලා. ඉතින් ඇත්තටම මේ මම හිතන්නේ මේ බොහොම අපූර්ව මේ සාකච්ඡාවක් කිව්වා. මේ හිට්ලර් ඉන්න තැනට තමයි මේ මාව් සේතුනුයි මේ ස්ටාලින් දෙන්නම අරගෙන යන්නේ. ඉතින් අපේ රටේ පහුගිය කාලේ සමාජයේ චින්තක මේකනේ මේ සමාජයේ මේ දෙන්නම වීර වශයෙන් සලකන සමාජයන්නේ. ඒ සමාජය තුළට කොහොමද පොත ගෙනියන්නේ?
ඇත්තට මං ගාව මට තිබුණ ලොකු අර්බුදේ ඒකයි වෙන මොකවත් නෙමෙයි. නැතු මේ පරිවර්තන කරන දේ බයක් නෙමෙයි මම බය නැතුව මොකක් වැඩ කරලා තියෙනවා. මේ පරිවර්තනයේ මට තියෙනවා. ඉතින් ඇත්තට මේ කොහොමද ඒක මේ ගෙනියන්නේ මේ ග්‍රහණය කරනවා. ඒත් මම කල්පනා කරා මේ වැඩි කරන්න ඕන කියලා. මොකද මේ මම දන්න හුඟ දෙනෙක් මේ පෙළඹුවා මේක කරන්න කළොත් හොඳයි කියලා. ඊට පස්සේ මතුරු ප්‍රශ්නේ තමයි මැචන්ත කියනවා වගේ මේක පරිවර්තන කිරීමේ තියෙන දුෂ්කරතාව. ඒ කියන්නේ මේ විෂය වචන එතකොට මේක අර නාද විද්‍යාගාරය කියන එක අපේ අවිශ්ය දෙයක් නේ. මොකද මේ කරන්න හදන්නේ කියන එක. ඉතින් ඒ හින්දා බොහොම අමාරුවෙන් තමයි මේ කටයුතු කළේ. කරලා භාගයක් කරනකොට ඒත් මට ඇති වුණා මේක මේ දාලා නිකන් ඉඳ හිතුණා. නමුත් මේක පස්සේ කල්පනා කළා මේක නම් මා විසින් කළ යුතු දෙයක්. ඇත්තටම මට හිතුණු දෙයක් තමයි මේ අපේ සමාජයේ ලව කියව ගන්න ඕන කරන පොතක් මේක. මොකද මේ පොත කරනකොට මට විශාල විශාල ගෞරවයක් ඇති වුණා මේ ලේඛකයාට. ඒ කියන්නේ මේ මිනිහා මෙච්චර දුක් විඳලා මේ එතකොට මේ කැන්සර් එකකට භාජනය වෙලා ඊට පස්සේ හිරගෙදර ඉඳලා තව පිටුහල් කරලා මිනිහෙක් පොළ සියලුම දේවල් ඉඳලා තමන් කතන්දරේ අනාගත පරම්පරාවට ලියලා තියාපේ මොන තරම් දෙයක්ද. ඇත්තටම මේ පිළිබඳ ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඉතින් ඔය කාරණාත් එක්කම තමයි මම අන්තිමට මේ දුෂ්කර වැඩේ කරලා අවසන් කළේ. චින්තක මහත්මයාණන් දැන් ඒ කියපු කතාව ඇතුලේ නොකියුණු කතාවක් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් ලේඛකයෝ භෞතිකව හිර කරන්නේ නැහැ තමයි. මානසිකව හිර වෙලානේ ලෝකේ පුරා ලේඛකයෝ. ඔව් දැන් මම ඒ කතාවේ මම හිතන්නේ අපි මතු පිටට වඩා ගොඩක් දේවල් ලංකාවේ සමාජය සහ ලෝකයේ සමාජය අපේ තරුණයෝ 20 වෙනි සියවසේ තරුණයා ගැන දැන් අද W අබේසිංහ මහත්තයා මේ වෙනකොට ගොඩක් පරිණත වයසක ඉන්න පරණ පරිවර්තකයේ ලේඛකයෙක්. නමුත් සමහරට ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ඉඳ ඇත්තේ ඔහුගේ තරුණ කාලේ. ඔහු තා අදගත් ප්‍රකාශයක් කළා මම මේක දැනන් හිටියේ නෑ මම මේ එහෙම අපිට කියනවා. එහෙම. ඔහු ඒ අවංකව ප්‍රකාශය කළාට අද කී දෙනෙක් ඒ වයසේ ඉන්න තමන්ගේ තරුණ කාලේ කරපු මතවාදී වැරදි සහ මොනවා හරි ගැටලු ගැන කියනවා. අනෙක් කාරණේ තමයි මම හිතන්නේ මෙතන ඉතා වැදගත් දෙයක් තියෙනවා. තමයි මම දන්න තරමින් ඔබ දන්නේ නැතුව ඇති සමහරට මතකයේ ඇති W අබේසිංහයන්ගේ ජන්මභූමිය කුලියාපිටිය දවබත් කිව්වා කුලියාපිටිය මහා විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලය මේක ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ සුවිශේෂ තැනක්. මෙතන ඉන්නවා චරිතයක් මහාචාර්ය ගුණපාල මල්ලසේකරගේ ප්‍රධානතම අනුගාමිකයෙක් වන ලයනල් ලොකුලියන්. ප්‍රධාන ලේඛකයෙක්. මම හිතන්නේ මල්ලසේකර ශබ්දකෝෂේ වැඩි හරියක් සකස් කරලා තියෙන්නේ මම හොයලා බලලා තියෙනකොට ලයනල් ලොකුලියන්. මම හිතන්නේ ඔබ විශේෂ ලිපියකුත් සම්පාදනය කරා ඒ සම්බන්ධයෙන්. අනිවාර්යයෙන්. එතකොට ඒ කුලියාපිටියෙන් ඇති වුණා බුද්ධි ප්‍රබෝධය. ආචාර්ය උස්සත්යාරච්චි, ආචාර්ය ජිනදාස ධනන්සූරිය, W අබේසිංහ, සෝමරත්න බාලසූරිය මහාචාර්යවරයෙක් ගොඩක් පොත්පත් ලියන පිරිසක්. මේ පිරිසේ එක ධාරාවක් යනවා උස්සත්යාරච්චිලා වගේ අය ටිකක් නිදහස් ලිබරල් වාදී ධාරාව, ධනන්සූරිය අබේසිංහ වගේ විවිධ සමාජවාදී ධාරාවන් එක්ක සිංහල සාහිත්‍ය පෝෂණය කරනවා බාලසූරිය වගේ. ඒකට ඒ සුවිශේෂ ධාරාවෙන් බිහිවෙන පුද්ගලයෙක් තමයි W අබේසිංහ කියන්නේ. අපි මේක තේරුම් ගන්න ඕන අර පුද්ගල බද්ධව නෙවෙයි මේ සමාජයේ විකාශන ධාරාව. ඒකට ඒ ධාරාවේ ඒ තරුණීන්ට ඒ කාලේ තිබිච්ච විශාලතම ප්‍රගතිශීලී කවුරුත් කළ යුතු අනිවාර්ය කැපවිය යුතු දේ තමයි වාමාංශික ව්‍යාපාරයේ කොටසක් තෝරා ගැනීම. ඒ නිසා වුන් එක තෝරගන්නවා. අද දවසේ ළමයි ටියුෂන් පන්තියකට යන්නේ. නැත්තම් අපි හිතමු Facebook එකේ නැති තරුණයෙක් නෑනේ අද ඉන්න ඕනේනේ. ඉතින් ඒ වගේ එකක් තමයි ඒ කාලේ ප්‍රබුද්ධ තරුණයෙක්ගේ තෝරා ගැනීම මේ වාමාංශික ව්‍යාපාරයේ කුමන හෝ ධාරාව. ඒ ධාරාව ඔහු තෝරාගත්තට ඔහුට අර ආපු ඉංග්‍රීසි සහ සිංහල අධ්‍යාපනයෙන් ආපු ජාතික භාවය එහෙම නැත්තම් තමන්ගේ ගෙදර දොරින් ආව අවංක භාවය කොතනකදී හෝ ඔහු එලි දක්වනවා. ඒ එලි දැක්වීම තමයි ඔහු සොලසනින් පරිවර්තනය කරන්නේ. යම් වයසකට උඩු භාෂාත්මක ඥානයෙන් ඉහළයි, ලෝක දෘෂ්ටියෙන් ඉහළයි, අවංකභාවයෙන් ඉහළයි. එතකොට ඔහු සෑහෙන කාලයක් ඔහු තුල පැහැෙනවා මම මේ යන මඟ හරිද? මේකද ලෝකේ? මේකද මේ සමාජය? ඔහුම හිතනවා මේ සමාජයට මේක පරිවර්තනය කළ වැඩක් නැහැ. නමුත් අපි නිතර කියන්නේ W අබේසිංහයන් වගේ අයට නැහැ මේ සමාජය අපි ආපහු ගොඩනගන්න ඕනේ. ඔබතුමන්ලගේ දායකත්වය ඔබතුමන්ලා හිතනවට වඩා විශාලයි. අන්න ඒක. ඒ නිසා මේ ගමන තව පියවරක් ඉස්සරහට යෑම ඔබතුමන්ලා විසින් කළ යුතුයි කියලා මම හිතන්නේ.
කැට්ලින් මහත්මිය අපි අර ඉස්සෙල්ලා දැන් මේ කතාවටම සම්බන්ධ කරගන්නවා මම අර විඳවනවා විඳවමින් තමන්ගේ විඳවීම ලියනවා කියලා කිව්වනේ ලේඛකයා. එතකොට අබේසිංහයන් පොඩි පාපොච්චාරණයක් කරනවා ස්ටැන්ලි වාදියෝ කියනකොට ඇත්තටම දැනන් හිටියේ නෑ කියලා. අපිට තව කෙනෙක් හම්බ වෙනවා ඔහොම අමරසේකරයන් ගුණදාස අමරසේකරයන් තමන්ගේ කෘති ගැන පොඩි පශ්චාත්තාවපයකින් කතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ ලේඛක පරපුරක් මේ අපේ ලංකාවට ඕන කරන්නේ ඇයි කියලා කතා කරොත් දැන් මෙහෙමයි සුමුදු හුඟක් අය ඉන්නවා අල්ලගත්ත කොටිවලගේ අතාරින්න බයි. කොටිය කනවා. ඒක නිසා මේ ඒ අවංක භාවය එළියට එන්නේ නැහැ හුඟක් කලාවට. ඉතින් දැන් එහෙම කරන්න පුළුවන් අය ඉන්නේ මං හිතන්නේ ටිකක් හෘද සාක්ෂි අර අපි කතින් මුලින්ම කතා කරපු මාතෘකාවට එන්න ඕන වෙනවා. හෘද සාක්ෂියත් එක්ක පොඩි ගනුදෙනුවක යෙදුනොත් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. අනිත් එක මෙහෙමයි. Tamanට හැඟෙන දැනෙන අවංක දේ ප්‍රකාශයටපත් කරන්න කාගෙන්වත් තහංචියක් නැහැනේ. Tamanට පුළුවන් ඒක ප්‍රකාශයටපත් කරන්න. මේකට හුඟක් දෙනෙක් පසුබාන්නේ ඇයි කියන ප්‍රශ්නේ මට තියෙනවා. මට දැනෙන අවංක හැඟීම මම කියනවා ඒක සමාජයේ පිළිගන්නවද නොගන්නවද කියන එක මට අදාළ නැහැ. නමුත් ඇත්තටම මට හිතෙන්නේ එහෙම අවංකව කියන ලේඛකයින් හා අපි ගන්නව කලාකරුවන් කියලා කිව්වහම එහෙම ඉන්නේ ලංකාවේ 14යි. ඉතින් අපේ රට සිංහල බෞද්ධ රටක්. ඉතින් ඇත්තටම බුදුදහම කියලා කිව්වහම ඉතින් ඒ තරම් සමාජවාදයක් නැහැනේ. ඔව් ඒක තමයි. ඇත්තටම කියනවා නම් බුදුදහමේ බුදුන් වහන්සේට වාද කියන එක නැහැනේ. මතවාද කියන එක දෘෂ්ටි දිට්ඨි කියලා ප්‍රතික්ෂේප කරපු දෙයක් නේ. එතන වාදයක් නෙමෙයි. නමුත් ඒකේ නිදහස් චින්තනයක් නේද තියෙන්නේ. නේ? Tamanට කල්පනා කරලා බලන්න පුළුවන් ලෝකෙ දිහා බලලා ඇත්තටම Tamanට කාටවත් ගැති නොවි තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අවකාශය අපතේ අවගත්ත ලේඛකයෝ තමයි අපේ හුඟක් ඉන්නේ. ඉතින් එතරම්නුත් මම හිතනවා දැන් අබේසිංහ මහත්තයාගේ එක්තරා පාපෝච්චාරණයක් තුළ ඒකේ ඒ අවංක භාවය මේ ප්‍රකාශයටපත් වුණා කියලා. අබේසිංහ මහත්මයාණෙනි දැන් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවානේ නිර්මාණ සූත්‍රය කියන එක අහුවෙන්නේ නැහැ කියලා කොච්චර පරිශන කළත්. එතකොට අපි ඉගෙන ගන්න දේ තමයි අපිට නිර්මාණකරණය කියන එක හදාරන්න බෑ කියලා. හැබැයි මේ කෘතිය ඇතුලේ අපිට අහුවෙනවා සොල්සෙනිසින් නිර්මාණකරණය හදාරනවා. ඔව් ඒ ගැන කතා කරමු. ඔව් මේ පාඨමාලාවක් හදලා තියෙනවානේ මේ සාහිත්‍ය නිර්මාණය පිළිබඳව. මම හිතන්නේ ඒක ආලෝකයක් වෙලා තියෙනවා. ඒක ඇත්තටම ඔහු තුල තිබෙන නිර්මාණ ශක්තිය වඩාත් විචිත්‍රාකාර ප්‍රකාශ වෙන්න ඒක හේතු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මේ නවකතාව මේ පරපතල දේශපාලන සමාජ නවකතාවක් වුණාට මේක තුළ හරිම සෞම්‍ය කලා රීතියක් තියෙනවා. ඒකත් මම හිතන්නේ වෙනම වෙලාවක සාකච්ඡා කරලා බලන්න ඕන කරන දෙයක්. මොකද ඒ තරම්ම රම්‍ය වන මේ කලා රීතියක් මේක තුළ තියෙනවා. ඒක වෙනම සාකච්ඡා කළ යුතුයි. ඉතින් ඒ තත්ත්වයටපත් වෙන්නේ ඔහු වර සාහිත්‍ය පිළිබඳව අර ලැබපු ශික්ෂණය. ඒක ඇත්තටම නිර්මාණය නෙමෙයි. ඒක තමයි අපි කියන අර ව්‍යුත්පත්තිය සතතාභ්‍යාස. අභ්‍යාස කොට තමයි ඔය කරන්නේ. ඒ අභ්‍යාසය හොඳට පේනවා. දැන් මම හිතා අපි සාකච්ඡා කරන අමාරු දෙයක්. දැන් මේ මුළු බරපතල කෘතියම දවස් 3ක කතන්දරයක්. ඒ කියන්නේ නත්තල් දාට කලින් දවස් නත්තල් දවස් ඊට පසු දවස් තමයි. ඒක තුල තමයි මේ මුළු චරිත ටික විශාල චරිත සංඛ්‍යාවන්නේ. මහා විශ්ලේෂණය කරන්නේ. ඒ විශ්ලේෂණය කරන්නේ. ඒක කරන්න කිසියම් මේ හපංකමක් තියෙන්න බෑ. කිසියම් නිර්මාණාත්මක කුසලතාවක් අභ්‍යාසයක් තියෙන්න බෑ. ඒ අභ්‍යාස ලබලා තියෙනවා. ඒක අපි කොච්චර අඩුපාඩු කිව්වත් ඔය මේ රුසියාවේ තිබුණු මේ ගෝකි සාහිත්‍ය ඇකඩමිය ඒකෙන් ප්‍රයෝජන මේ ලැබලා තියෙනවා. ඒත් ඒ ඇකඩමියේ මේ ඉගෙන ගත්ත කෙනෙක් මේ අයිත්මාතෝ ඒක සාහිත්‍ය නිර්මාණය ඒක සහජ දෙයක් වෙන්න පුළුවන්. ඒක වාසනා මහිමයක් කුසලතාවක් වෙන්න පුළුවන්. නමුත් ඒක උපමට්ටම් කරන්න මේ සාහිත්‍ය උගන්වන අභ්‍යාස තුල ඒ ආයතන තුලින් ලබා ගන්න පුළුවන්. ව්‍යුත්පත්ති ඥානය වඩා උපමට කරගන්න පුළුවන්. දැන් අපිට චින්තක මහත්මයා වෙතට තමයි යොමු වෙන්න ඕනේ. දැන් ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්නේ. අපේ මේ අලුත් පරම්පරාව මෙවැනි දෙයකට යොමු කිරීමේ හැදෑරීමේ පාඨමාලාවක් විශ්වවිද්‍යාල ඇතුලේ ක්‍රියාත්මක වෙනවා.
එහෙම හැදෑරීමකට ඊට සසර විවර කරලා තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා සාහිත්‍ය පශ්චාත් පාඨමාලාවක්. සාර්ථකද? කොහොමද? ඇත්තටම අපි දැනට කරගෙන යනවා මේ විශේෂ සහ සාමාන්‍ය වේදී වෙනම කොහෙවත් නැති පාඨමාලාවක් කැලණි සිංහලාංශයෙන් සාහිත්‍ය විචාරය. ඒ සාහිත්‍ය විචාරය ගොඩක් මම සම්බන්ධ නිසා මම කියන්නේ ඊටාම දුෂ්කර පාඨමාලාවක්. ඒ කියන්නේ අපි ක්ලාසිකල් කියන්නේ සම්භාව්‍ය දේවල් යක්ෂයෝ වගේ කෘති මේ වගේ කෘති මේ කෙනෙක් පරිවර්තනය කරපු ගමන්ම ඉතා සුළු පිරිසකට හරි උගන්වන්න අපි උත්සාහ දරනවා. මේක සරල කාරණයක් නෙවෙයි. දැන් මෙතන අපිට තියෙන ගැටලුව අපිට පාසල් මට්ටමේ ඉඳලා මෙවැනි පිරිසක් ගොඩනගා ගන්න අවශ්‍යතාවය තිබෙනවා. එදා ඒ දේ වුණා යම් ආකාරයකට. ඒ නිසා තමයි අද මේ වගේ ලේඛකයෝ පරිවර්තකයෝ අපිට ඉන්නේ. අද අපිට ඒ දේ ගොඩනගා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි තා විශේෂයෙන් කියන්න ඕන දැන් මේ ස්ටාලින් වාදයේ යටතේ ඇතිවෙච්ච යම් පළල්වීමක් තියෙනවා ලෝකේ. ඒක තමයි අර ඒ රුසියාවේ තිබිච්ච ඒ පසුගාමීත්වයේ වෙනුවට බුද්ධිය දැනුම වර්ධනය කරන්න ඕන කියලා ඒ වෙනුවෙන් විශාල ආයතන පිහිටවනවා. අර ගෝර්කි ඇකඩමිය මෙතුමා කිව්වා වගේ. ඒ නිසා තමයි සොලසෙනිසෝ සොලොහෝ ඒ පියවර ගන්නෙ. හැබැයි ඒක යම් දුරකදී විශාල අර්බුදයකට යනවා. ඒ අර්බුදයෙන් හින්දා තමයි මේ සිරකඳවුරු ඇති වෙන්නේ. දැන් අනිත් එක දැන් අනිත් පැත්තෙන් බැලුවාම දැන් සොලසෙනිස් වගේ ලේඛකෙක් පිටිපස්සෙන් ඉන්නේ චෙකෝෆ්, ඩොස්ටෝස්කි, පුෂ්කින්, ටෝල්ස්ටෝයි දැන් මේ කෘති හැමතිස්සෙම කියනවානේ සර්ජි එසනින්ගේ කවි පොතක් සම්බන්ධයෙන් මේ විශාල ගැටලුවක් යනවා මේ සංවාදයක් යනවා නිලධාරියා සහ මේ ඉරකරුවා අතර. අන්තිමට මේ කෘතිය ඇතුලේ ගොඩක් මානසික දේවල් තියෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා අවුරුදු 20ක් ගිහලා නිදහස් වෙලා එනකන් කිසිදු බලාපොරොත්තුවක් නැතුව බලා ඉන්න බිරින්දෑවරු. තව බිරින්දෑවරු ඉන්නවා මට සාත් දෙන්න බැරිද කියලා ඉල්ලා සිටිනවා. එතකොට දැන් මෙහෙම මේක අඩු වැඩි වශයෙන් මේ දැන් අයිත්මාතව වගේ ලේඛකයෙකුත් කියනවා. නමුත් වෙනස් සංදර්භයක්. වෙනස් දැන් ජමීලා එහෙම එකක් නේ. අමීලා එහෙම එකක්. දැන් එතකොට ජමීලා එකේදී ස්ටාලින් වාදයක ගැටෙන්නේ නැහැ. මෙතන ඍජුවම ගැටෙනවා. නමුත් අයිත්මාතව හෝ ෂොලෝ හෝ මේ පිළිබඳ අර්බුදයක් තිබුණා. වෙරළු නැවුම්පස කියන ප්‍රකට කෘතියේ පළවෙනි කාණ්ඩය ඉඳලා අවුරුදු 20 ගානකින් තමයි ෂොලෝ ඊගාවෙක ලියන්නේ අර්බුදය නිසා. ඒ ඉන්නවා. මොහු ඍජුව ගැටුණා. ඉතින් අපේ රටේ තියෙනවා ගැටලුවක් අපිට කොයිතරම් අර්බුදාවත් යුද්ධ කෝලාහල වසංගතාවත් අපේ අය ඒවෙන් මේ අභිප්‍රේරණය වෙලා ගැඹුරෙන් දෙයක් ලියන්න අපට තියෙන හැකියාවේ අඩුවක් තියෙනවා. එසේ ලියන ලද කෘති දැන් හැදෑරීමේ අඩුවක් තියෙනවා. උදාහරණ 88 මුල් කරගත්ත මේ කාගේ මේ කමතා වගේ කෘති තියෙනවා ලංකාවේ. 71 මුල් කරගත්ත 70 කොල්නිය වගේ කෘති තියෙනවා. හැබැයි ඒ පිළිබඳ නෙවෙයි අපේ අධ්‍යයන යොමු වෙන්නෙම අපි හුඟක් සම්භාව්‍ය කෘති අයින් කරලා අපි බළඳ කෘති කතා කිරීමේ විශාල වැඩපිළිවෙලක් ලංකාවේ යනවා. ඉතින් ඒවට අපිට ප්‍රතිචාර දක්වන්න වෙනවා විශ්වවිද්‍යාල මට්ටමින් මේ වගේ ජනසන්ධි මාධ්‍ය මට්ටමින්. ඉතින් අපි මේ කරන කාර්ය විශ්වවිද්‍යාල මට්ටමින් ඒකට මේ පැහැදිලි පෙනී හිටීමක් කරනවා කියලා ඔබතුමියට හිතනවා. එහෙම දෙයක් මට පේන්නේ නැහැ. ඉතින් ඔය කැලණි විශ්වවිද්‍යාලයේ ඔය ගැනත් මම මේ දැන් චින්තක කියනකොට තමයි මම ඇත්තටම දැනගත්තේ. පශ්චාත් උපාධියක්. ඇත්තටම ඒක හරි වැදගත්. එකම දේ මේකයි. ඉතින් ඒක කැලණි විශ්වවිද්‍යාලෙනේ කරන්නේ. නේද? ලංකාවේ තව විශ්වවිද්‍යාල කොච්චර තියෙනවද මම හිතන්නේ ඒ කියන්නේ මෙහෙමයි. තව එකක් තියෙනවා අර චින්තක කියපු එකේ අනිත් එක විශ්වවිද්‍යාලයක් දක්වා එන ගමනේදී ළමයා එන්නේ අධීර කීයක් පහු කරගෙනද මේ අධීර මේ මුල් අධීරේ ඉඳන් මේකට පොඩි හැඟීමක් දුන්නේ නැත්තම් මේක ගෙදරින් හා ගුරුවරුන්ගෙන් ළමයි එන්නේ අර හිස් ගල්ලෑල්ල වගේ ඔළුවක් එක්ක තමයි විශ්වවිද්‍යාලයට ඇවිත් තියෙන්නේ. එතනදී ඒක ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මට හිතෙනවා ඇත්තටම දැන් මෙහෙමයි අපි දැන් කිව්වේ දැන් ගෝකී ඇකඩමිය වගේ ඇකඩමියකින් කෙනෙකුට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. සුබුදු මැණික් ගලක් තමයි උපමට්ටම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මැණික් ගල කියන්නේ අර මං කියන්නේ ප්‍රතිභාව කියන එක. ඒක බිහි වෙලා තියෙනවා. නිකන් ගලක් අර මොකකින්වත් උපමට්ටම් කරන්න බෑ. ඒක ඒ උපමට්ටම් කිරීම කරන්න පුළුවන් වෙන්නේ මැණික් ගලකට විතරයි. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත මේ මං හිතන්නේ ස්වභාවය. අපි ඉතින් මාත්‍යාගේ අවසාන ප්‍රශ්නේ අපේ කාල වේලාව ඉක්ුත් වෙලා තියෙනවා. ලේඛකෙක් කියන්නේ ආණ්ඩුවක් කියන එක මේ පොත ඇතුලේ අපිට නැවත ප්‍රතිරාව නංවන්නම පොත ඇතුලේ කතා වෙනවා.
කෙටියෙන්ම කිව්වොත් ඇයි ලේඛකයෙක් ආණ්ඩුවක් වෙන්නේ කියලා? ලේකෙක් මම හිතන්නේ මේක මහා බරපතලම ප්‍රකාශයක් මේ සොල්සෙන්ටින් කරන. ඒ නිසා තමයි මම හිතන්නේ මේක අපේ කට්ටිය බොහොම ග්‍රහණය කළේ. මම හිතුවා 70 ගණන් වල 80 ගණන් වල විතර වගේ වෙනකොට මේක ප්‍රකාශයක් ගැන කතා කරන හොඟ දෙන්නේ දන්නේ නැහැ මූලාශ්‍රය මොකද්ද කියලාවත්. ඒ වුණත් ඒක හොඳ වැදගත් ප්‍රකාශයක්. ඉතින් ඇත්තටම ලේඛකයෙක් ආණ්ඩුවක් තමයි. හැබැයි ඉතින් ආණ්ඩුවක් බවට පත් වෙන සුසුකම් තියෙන ලේඛකයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම මේ දැන් මේ කතාව කියන්නේ මේ වොලොදින් කියන්නේ මේ එයාගේ මේ මස්සිලාටනේ මේ ගලකොප්ටර්නේ කියන්නේ. එයා තමයි. හැබැයි ඉතින් මේ මිනිහ මේ වොලොදින් මේ කවුන්සල්වරයෙක් කියන්නේ මේ විදේශ අමාත්‍යාංශයේ කවුන්සල්වරයෙක්. එයා ලේඛකයෙක් නෙමෙයි. නමුත් මේකෙන් තමයි ගහන්නේ එයාගේ මස්සිලාවල ලේඛකයෙක්. එයා මේ ජනතාවාදී ලේඛකයෙක්. ඒගොල්ලෝ මේ ආණ්ඩුවල රිදවන්න නැතුව ලියන අය. ඒ මයි ඕන තරම් ඉන්නවා. ඉදිරි කාලේ තුඟක් බිහි වෙයි මේ අපේ රට බිහි වෙයි. මේ බිහි වෙයි ඒගොල්ලන්ට උටුණු පලන්දයි. ඉතින් අපි ඒක දැනගන්න ඕන. නමුත් ලේඛකයා නම් ඇත්තටම විශේෂ ලේඛකයෙක් බිහි වෙනවා කියලා කියන්නේ ආණ්ඩුවක් බිහි වෙනවා කියන එක. හැබැයි ඉතින් මේ මතවාදේ නිකන් උලග ගිහිලා හරියන්නේ නැහැ. මේ මතවාදී ග්‍රහණය කරන්න පුළුවන් මේ බුද්ධිමතුන්ගේ පිරිසක් බුද්ධිමතුන්ගේ කුලකයක් අවශ්‍යයි. එතකොට තමයි මේ අදහස් වලින් මේ සමාජයේ යහපත් පැත්තට හරවන්න පුළුවන් වෙන්නේ. එක කාරණයක් මට අමතක වුණා කියන්න. ඇත්තට මේ සොල්සෙනිස්ටින් කියලා කියන්නේ මේ සෝවියට් යුගයේ දිගුවක් නෙවෙයි. ඔහු පැරණි මේ රුසියානු සාහිත්‍ය සම්භාව්‍ය යුගයේ පළවෙනි යුගයේ. ඇත්තටම ඔහු පිටිපස්සේ ඉන්නේ අර කින්තකිව් වගේ චෙකෝව් ටොල්ස්ටොයි මේ ඩොස්ටොව්ස්කි වගේ වැනි විශිෂ්ට සම්ප්‍රදාය ලේඛකයෝ. ඉතින් ඒ හින්දා ඇත්තටම අර සෝවියට් අවධිය පැනලා අර පැරණි මේ රුසියානු මේ සාහිත්‍යයත් එක්ක ඉදිරියට ගිය මිනිහෙක්. ඒ නිසා ඔහුගේ සම්ප්‍රදාය වශයෙන් ගත්තොත් සාහිත්‍ය කෘතියක් වශයෙන් ගත්තොත් මේක ඇත්ත වශයෙන්ම අර ටොල්ස්ටොයිලගේ ඩොස්ටොව්ස්කිලගේ සම්ප්‍රදායෙම ඉදිරි පියවර. ඔබ හරි කැමති වෙවි මං හිතනවා ඒ අපි අර ලේඛකයෙක් කියන්නේ ආණ්ඩුවක් කියන වාක්‍ය කොයි විදියටද ලියලා තියෙන්නේ කියලා දැනගන්න. මං හිතුවා ඒක ඔබට ඉදිරිපත් කරන්නට කියලා. සාහිත්‍ය කියන්නේ කුමකටද? ලේඛකෙක් ඉගැන්විය යුතුයි නේද? මඟ පෙන්විය යුතුයි නේද? හැමදාමත් අදහස් කරන ලද්දේ එය නොවේද? රටකට ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ඉන්නවා කියන්නේ කම්පණයටපත් වෙන්න එපා. මං ඒක කොඳුරලා හිමින් කියන්නම්. හරියට තවත් ආණ්ඩුවක් තියනවා වගේ. කිසිම රාජ්‍ය පාලනයක් ශ්‍රේෂ්ඨ ලේඛකයන්ට ආදරය නොකරන්නේ ඒ නිසයි. ඔවුන් සලකන්නේ අල්ප ලේඛකයන්ට විතරයි. ඔහුම කියනවා මම කොඳුරලා කියන්නම් කියලා. බොහෝ දේවල් ඉතුරු වෙලා තියෙනවා ඒ කොඳුරලා කියන්නම් කියන වචනය ඇතුලේ. මේ මහාර්ග පරිවර්තන කෘතිය ඔබට කියවා ගන්නට කියලා ආරාධනා කරනවා. අහස පොතක්. මේ පොත හොයාගෙන ඔබ අතේ නැත්තම් ඔබ හොයාගෙන මේ කෘතිය කියවන්න. මොකද මේ සියවසක් එළිය කළ කෘතියක් ඔබ නොකියුවොත් නොකියවොත් ඔබ සාහිත්‍යයේ ඔබ මොනවා හෝ හදාarලා තියෙනවනම් ඒ හැදෑරීමට නිසි ගෞරවයක් නොලැබුණාසේ මේ යන්න සිදු වෙයි. මම මේ ප්‍රකාශය දැඩිව කරන්නේ මේ කෘතිය ඔබ කියවාගත යුතුම නිසා. ස්තුතියි සුමුදු. ඉතින් අදත් අපි පොතයි හිතයි වැඩසටහන තුළින් විචාර වට දෙකකුත් ප්‍රතිචාර වටයකුත් පවත්වා අවසන්. අපි අද විචාරයට ලක් කරේ W.A. අබේසිංහයන්ගේ මුල් කවය නැමැති පරිවර්තන කෘතියයි. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට පැමිණීම සම්බන්ධව. W.A. අබේසිංහන් අපිට හැමදාමත් ඒ විශිෂ්ට ලේඛකරණේ යෙදিলা හිටියා. අපේ ශ්‍රී ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන් ස්තුතියි ඔබට පැමිණියාට. ඒ වගේම තමයි අද දවසේ විචාරකයන් ලෙස අපි මේ මැදිරියට කැඳවා ගත්තේ කැට්ලින් ජයවර්ධන මහත්මිය. ස්තුතියි ඔබටත් පැමිණියාට. ඒ වගේම තමයි චින්තක රණසිංහ මහත්මයා ඔබටත් බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට පැමිණීම සම්බන්ධව. ඒ වගේම සුමුදු චතුරානි ජයවර්ධන බොහොම අපූර්වට හැමදාමත් වගේ මේ විචාරක ප්‍රතිචාර වැඩසටහන මෙහෙයවනවා. ස්තුතියි ඔබටත්. ඉතින් ප්‍රබුද්ධ මනස තිබෙන්නට පුළුවන් පුද්ගලයෙකුට නමුත් සාහිත්‍ය කියවා ගන්නට ප්‍රබුද්ධ මනසත් සමග හෘද සාක්ෂිය ඉතාමත් වැදගත්. අපි
ප්‍රබුද්ධ මනස වගේම හෘද සාක්ෂියත් එක්ක මේ සාහිත්‍ය ගමන යන්නට සූදානම්ෙන් ඉන්නවා. අපට අවශ්‍ය වන්නේ ඒ සහෘදයා බිහි කිරීමයි පොතයි හිතයි තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි අද දවසේ මේ ආකාරයෙන් සමුගන්නවා. ඒ අපූර්වත්වය රැගෙන නැවතත් අපි ලබන සතියේ ඔබ හමුවට එන්නට බලාපොරොත්තු වෙනවා. ඒක ප්‍රාර්ථනා කරන ඔබට සුබ සතියක්.